Order please. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමා. ගරු කතානායකතුමනි 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණුව අමාත්‍යතුමා. ගරු කතානායකතුමනි 2013 වර්ෂය සඳහා 2012 වර්ෂය සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි. ගරු මුදල් අමාත්‍යතුමා. ගරු කතානායකතුමනි 2016 අංක 1 දරන පරිපූර්ණක ඇස්තමේන්තුව ඉදිරිපත් කරමි. පෙස්සම් පිළිගැන්වීම ගරු ඒ.ඩී. සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීතුමා. ගරු සුසන්ත පුංචි නිලමේ මන්ත්‍රීතුමා. ගරු කතානායකතුමනි බෙරළිගෙල වම්මෙවුර කුඩා ගම්මාන 1-2 අංක 338 දරන ස්ථානයේ පදිංචි ජී.වී.කේ චතුරංග මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි. ගරු සුසන්ත පුංචි නිලමේ මැතිතුමා. ගරු ගාමිණී ලොග්ගේ මැතිතුමා. ගරු කතානායකතුමනි පන්නිපිටිය හෝකන්දර පාර අංක 1753 3B දරණ ස්ථානයේ පදිංචි පී.ඒ.එච්. පර්නාන්ඩු මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා. ගරු නිහාල් ගලප්පත්ති මැතිතුමා. ගරු කතානායකතුමනි බෙලියත දික්කල්ල පාර විහාරමාවත් අංක 10 දරණ ස්ථානයේ පදිංචි කේ.කේ. එඩ්වින් මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා. ගරු අලිසයිර් මෞලානා සයිඩ් මැතිතුමා. ගරු රංජිත් අලුවිහාරි මැතිතුමා. ගරු කතානායකතුමනි පොල්ගොල්ල මඩවල පාර අංක 4 ඇලයිරක් C2 දරණ ස්ථානයේ පදිංචි ඒ.එම්.එස්. රුසියා මහත්මයාගේ ලැබුණු පෙත්සම ද මාතලේ කොංගහවෙල මොරගහමඩ අඹන යන ලිපිනෙහි පදිංචි ඒ.පී.එස්.කේ. කුලතිලක මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද මාතලේ හරස්කම පාර අගලවත්ත අංක 19 ඇලයිරක් 3 දරණ ස්ථානයේ පදිංචි කේ.ජී. ජයලත් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද රත්තොට වනරාණියේ අංක 79 දරණ ස්ථානයේ පදිංචි කේ.පී.ජී.එස්. ද සිල්වා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද මාතලේ නාගොල්ල පාරේ අංක 65 දරණ ස්ථානයේ පදිංචි කේ.එස්.ආර්. කුරේ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නවා. ගරු පුජ්ජික පතිරණ මැතිතුමා පෙත්සම් 9යි. ගරු කතානායකතුමනි මාතර රාහුල පාර පාසල් මාවත අංක 26 දරණ ස්ථානයේ පදිංචි බන්දුල පතිරණ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද අකුරැස්ස දියලපේ නෙරළුව විදුරංග ලීමොලයන් ලිපිනේ පදිංචි ඩී.ඩී.එන්. ඉෂානි මෙනවියගෙන් ලැබුණු පෙත්සම් දෙකක්ද අකුරැස්ස හිග්ගොඩ උඩවත්ත යන ලිපිනේ පදිංචි ඊ.ජී. ජනක ප්‍රසාද් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද මාතර නූපේ කමිල් පටුමග අංක 22 ඇලයිරක් ඒ දරණ ස්ථානයේ පදිංචි ජේ.පී. ගීතානි ජයවීර මෙනවියගෙන් ලැබුණු පෙත්සමක්ද මාතර වල්ගම පාසල ඉදිරිපිට යන ලිපිනේ පදිංචි කේ.කේ. ජයන්ති මෙනවියගෙන් ලැබුණු පෙත්සමක්ද වැලිගම වැල්ලක්ක සමගි මාවත අංක 27 ඇලයිරක් 3 දරණ ස්ථානයේ පදිංචි කේ.එස්.එල්. අරුණ ධම්මික මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද අකුරැස්ස යාකබැද්ද පාර ගල්කැටියගොඩ හේන අංක 59 දරණ ස්ථානයේ පදිංචි එන්.වී. සෝමදාස මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද තෙලිජ්ජවිල කද්දුව සත්කුල යන ලිපිනේ පදිංචි පී.ජී. ජිනවංශ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද වශයෙන් පෙත්සම් 10ක් අතරම කතානායකතුමනි 9ක් කියලා කියුණේ අර එක තැනක පෙත්සම් දෙකක් තියෙනවා අංක 2 යටතේ. ඒතර පෙත්සම් 10ක් පිළිගන්නවා. බොහොම හොඳයි. ගරු වෛද්‍ය නරින්ද ජයසිංහ මැතිතුමා. මෙම පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. ඊළඟට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නේ කරු බුද්ධික පතිරණ මැතිතුමා විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට මම අහනවා ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි සතියක් කල් ඉල්ලනවා. ගරු සුනිල් හඳුනෙත්ති මැතිතුමා උසස් අධ්‍යාපන මහා මාර්ග මැතිතුමාගෙන් ඇසීමට ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට ගරු එස්.මේ මරිකාර් මැතිතුමා සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙනදා අමාත්‍යතුමාගෙන් ඇසීමට ගරු වෛද්‍ය නලින්ද ජයසිංහ මැතිතුමා අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට ගරු එම්.එච්.එම්. සල්මන් මැතිතුමා නිවාස ඉදිකිරීම මැතිතුමාගෙන් ඇසීමට ප්‍රශ්න අහනවා ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි මාසයක් කල් ඉල්ලනවා. ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට මම අහනවා ගරු කතානායකතුමනි. 30ක් කල් ඉල්ලනවා. ගරු වාසුදේව නානායක්කර මැතිතුමා සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර අමාත්‍යතුමාගෙන් ඇසීමට
ගරු බුද්ධික පතිරණ මැතිතුමා විදේශ කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට මම අහනවා ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි සතියක් කල් ඉල්ලනවා. ගරු සුනිල් හඳුනේතු මැතිතුමා අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට ගරු එස්.එම්. මරික්කාර මැතිතුමා අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමට ගරු වෛද්‍ය නලින්ද ජයසිස මැතිතුමා උසස් අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමට අවසාන ප්‍රශ්නය ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා කනිතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට මම අහනවා ගරු කතානායකතුමනි. උදේ ඩිජිටල් එක නේද? කනිතෙල් සති දෙකක් කල් ඉල්ලනවා. දෙවැනි වටය ගරු සුනිල් හඳුනේතු මැතිතුමා උසස් අධ්‍යාපන අමාත්‍යතුමා ඇසීමට සභාගත කරනවා. Yes, I am tabling it. සභාගත කරනවා. නාමල් රාජපක්ෂ මැතිතුමා ප්‍රවාහන සිවිල් ගරු එස්.එම්. මරික්කා මැතිතුමා සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අමතය ඇසීමට සභාගත කරන්න. ගරු වෛද්‍ය නයින් ජයසිංහ මැතිතුමා අධ්‍යාපන අමාත්‍යතුමාගේ ඇසීමට මම අහනවා. ඒකට සති 3ක් කල් ඉල්ලනවා. ගරු සල්මන් මැතිතුමා නිවාස ගරු වාහුදේව නානාකර මැතිතුමා සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර අමාත්‍යතුමාගේ ඇසීමට හරි සුනිල් හඳුන්නේති මැතිතුමා අග්‍රාමාත්‍යතුමා ජාති ප්‍රතිපත්ති ආර්ථික කටයුතු මැතිතුමා ඇසීමට මම අහනවා. සභාගත කරනවා ගරු කතානායකතුමනි. ගරු එස්.එම්. මරික්කා මැතිතුමා අධ්‍යාපන අමාත්‍යතුමා ඇසීමට අනික වෛද්‍ය නලින් ජයසිංහ මැතිතුමා අධ්‍යාපන මම අහනවා. මම අහනවා. 11 සති 3ක් කල් ඉල්ලුවා ඉස්සෙල්ලා. හරිනේ හොඳයි 12ක් උසස් අධ්‍යාපන මහා මාර්ග අමාත්‍යතුමා ඇසීමට ටේබල් කරනවා. රයිට් හොඳයි ස්ථාවර නියෝග විහිතුණු දෙකේ පස්ස ගරු අනුරෝධ දිසානායක මැතිතුමා ගරු කතානායකතුමනි ස්ථාවර නියෝග 23 දෙක යටතේ මෙම ප්‍රකාශය කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැන නගී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. ප්‍රසම්පාදන කමිටු නිර්දේශ නොතකා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් ගොඩනැගිල්ලක් කුලියට ගැනීමට යාම පිළිබඳ නැවත පදිංචි කිරීම සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය මගින් රුපියල් බිලියන ගණනක් වංචා සිදුවීමෙන් ඇති බවද ජනමාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා. මෙවැනි සිදුවීම් පසුගිය පාලනය තුළ ජනතාවගේ මහත් විවේචනයට ලක්ව එම පාලනය පරාජයට පත්වීම බලපෑ දූෂණ සංස්කෘතියම පුනරාගමනයක් බව ජනතාව විශ්වාස කරනවා. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේදී මූල්‍ය වගවීම පාරදූෂ්‍ය භාවය යහපාලන වැනි සටන්පාට බොහෝ සෙයින් කතාබහට ලක් වුණා. ඒත් ආණ්ඩුවේ අමාත්‍යංශ ක්‍රියාකාරීත්වය තුළ මෙම කරුණු කිසිවක් නොසලකා පැරණි දූෂිත ක්‍රියාවලියම ඉදිරියට යමින් නැති බවට මෙවැනි සිදුවීම් සාක්ෂි සපයනවා. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් 2015 සැප්තැම්බර් 15 වෙනි දින පුවත්පත් දැන්වීමක් මගින් වර්ගාටි 35000ක ගොඩනැගිල්ලක් කුලියට ගැනීම සඳහා මිල ගණන් කැඳවා තිබුණා. කැඳවා තිබූ ලන්සු 8ක් අතුරින් වර්ගාඩියක් සඳහා අඩුම මිල ගණන් ඉදිරිපත් කර තිබූ ලන්සු 3ක් තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් භෞතික පරීක්ෂණයක්ද සහිතව ඇගයීමට ලක් කර නිර්දේශ ඉදිරිපත් කර තිබුණා. එහෙත් කුමන හෝ හේතුවක් මත ඒ නිර්දේශ සියල්ල නොසලකා වෙනත් ගොඩනැගිල්ලක් කුලියට ලබා ගැනීමට අදාළ කටයුතු සිදුවෙමින් තිබෙනවා. ඔබතුමාගේ අමාත්‍යාංශ පිළිතුරත් මා ගාව තිබෙනවා. එසේම මෙම ගොඩනැගිල්ල සඳහා රජයේ තක්සේරු විසින් ලබා දී තිබුණේ මාසක රුපියල් ලක්ෂ 30ක මුදලකුයි. එහෙත් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලක්ෂ 30 ලබා දෙන්නේ තක්සේරු. අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නැවතත් ඉල්ලීමක් කරමින් තක්සේරුව සංශෝධනය කරන ලෙස ඉල්ලා ඇති අතර ඒ අනුව රුපියල් ලක්ෂ 42 දක්වා වැඩි කරනවා. සාමාන්‍යයෙන් සංශෝධනය කරන්න කියපුවාම කර වෙන දේ තමයි ඒක යම් ප්‍රමාණයකට අඩු වෙන එක. හැබැයි මේක වෙලා තියෙන එක තමයි
ලක්ෂ 30 ඉඳන් ලක්ෂ 42 දක්වා වැඩි වෙනවා. මේ අනුව වසර 3ක කාලය සඳහා අවභාවිත වන මහජන මුදල් ප්‍රමාණය ලක්ෂ 432ක්. මෙම නව තක්සේරු වාර්තාව ලැබීමටත් පෙරම මෙම ගනුදෙනුව මුදල් අමාත්‍යාංශය අනුමැතියට ඉදිරිපත් කිරීම සැකයට තුඩු දෙනවා. මෙම එසේම ලන්සු වටිනාකම් මත සිදු කරන ලද මෙම ගොඩනැගිල්ලේ වර්ග අඩි ගණන තුළද අක්‍රමිකතාවයක් ඇති බවට හෙළිදරව් වී තිබෙනවා. අවතැන් වූවන් නැවත පදිංචි කිරීම යටතේ පවුල් 65000 සඳහා උතුරු හා නැගෙනහිර පළාත්වල නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා දිගු කාලීන ණය ලෙස විදේශීය මූල්‍ය ප්‍රතිපාදන ලැබී තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා විවෘත මිල ගණන් කැඳවා තිබුණද තෝරා ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉතාම රහසිගතව හා විනිවිද භාවයෙන් තොරව සිදු කර ඇති බවටත් ඒ මගින් දැවැන්ත මූල්‍ය වංචාවක් සිදු වී ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා. නිවාස ඒකකයක් ඉදිකිරීමේ වියදම ලෙස මුලින් තිබුණේ ලක්ෂ 12ක මුදලක්. එහෙත් පසුව නිවාස ඒකකයක් සඳහා එම මුදල රුපියල් ලක්ෂ 21ක දක්වා වැඩි කර තිබෙනවා. ඉන්දියානු නිවාස නියෝජනා ක්‍රමයේ යටතේ නිවාසක වියදම 5,50,000යි. ඒ නිවාස ප්‍රමාණවත් වෙන්න පුළුවන්. හැබැයි 5,50,000 ඒක නිවාසයක් වෙලා තිබුණා. යුරෝපා සංගමයේ ආධාරයට ඉදිකරන නිවාසක වටිනාකම 6,50,000යි. මේක තමයි ඒකේ වියදම වෙලා තිබුණේ. මේක ඇස්තමේන්තු කළා තිබුණේ ලක්ෂ 11ට. හැබැයි ඒ ලක්ෂ 21ක දක්වා වැඩි කර තිබෙනවා. එසේම අමාත්‍යාංශ මෙම දූෂණයට එරෙහිව ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම සඳහා ඊට එරෙහිව වන නිලධාරීන් මාරු කර වැවීමට කටයුතු කරන බවද තොරතුරු වාර්තා. මේවට එකඟ නොවන නිලධාරීන් මාරු කරන ප්‍රවණතාවයක් දැන් අමාත්‍යාංශ ඇතුළේ මතුවලා තිබෙනවා. මෙම තත්ත්වය තුළ පැන නගින පහත ගැටලු වලට අදාළ අමාත්‍යවරයා විසින් පිළිතුරු දෙනවා ඇතයි මම බලාපොරොත්තු වෙනවා. නව ගොඩනැගිල්ල කුලියට ගැනීමට අදාළ තාක්ෂණ ඇගයීම් කමිටු වාර්තා නිර්දේශ ක්‍රියාත්මක නොසලකා හැරියේ. පළවෙනි කියන තාක්ෂණික ඇගයීම් කමිටු වාර්තා නොසලකා හැරියේ. මේ සියල්ලම සුදුසු නැත්නම් තමුන්නාසලා තීරණ ගන්න පුළුවන්. තව එකක් තව ටෙන්ඩර් කැඳවන්න. හැබැයි දැන් තමුන්නාසලා කියන මේ කා පාකින්නේ නේ ඊට පස්සේ ලොබි ප්‍රදේශයේ පොදුවේ පරිහරණය කිරීමට සිදුවීම විදුලි සෝපානයේ පොදුවේ පරිහරණය කිරීමට සිදුවීම මොකද විදුලි සෝපානයේ පොදු පරිහරණය කරන්න හේතුව මේ හේතු තමයි දක්වලා තිබෙන්නේ මේ පැරණි ගොඩනැගිල්ල නොගෙන ඉන්න. ඒ වගේම මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක ප්‍රසම්පාදන කමිටුව විධිමත් ලෙස පත් කර තිබුණේද? ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. විශේෂයෙන්ම මේ ඊළඟ මම අහන එක තමයි එම ගොඩනැගිල්ල කුලියට ගැනීම විධිමත් ප්‍රසම්පාදන අනුමැතියකින් සිදු වූ බවට සෑහීමකට පත් විය හැකිද? එසේනම් ඒ කුමන හේතු මතද? විධිමත්ව පරීක්ෂණ කරලා කියලා මේ කමිටුව විධිමත්ව පරීක්ෂා කරා කියලා පත් කරා කියලා කිසිම පිළිගන්න බෑ. ලන්සුකරුවන් අතරින් පළමු හා දෙවෙනි ලන්සුකරුගේ මගහැර යාමට හේතු අංක 1 පිළිතුරේ ඇතුළත් කරේ අරක තමයි. තමුන්වංශ ඇතුළත් කරා මේ 1 2 අත්තරියේ කාපාකින් මදි විදුලි සෝපානයේ පොදුවේ පාවිච්චි කරන්න ඕන, ලොබි එක පොදුවේ පාවිච්චි කරන්න ඕන. ඒ හේතු කියලා තමයි මේක අත්තරියේ. ඒ විතරක් නෙවෙයි. රජයේ තක්සේරු කරුට නැවත තක්සේරු සංශෝධනය කරලා ඉල්ලා සිටියේ කවර ඉල්ලීමක් අනුවද? ඒක තක්සේරු කරලා ලක්ෂ 30ක් එව්වට පස්සේ අමාත්‍යාංශ ලේකම්වරයායි නැවත තක්සේරුවක් ඉල්ලන්නේ. සාමාන්‍යයෙන් අපේ රටේ වෙලා තියෙන දේ තමයි නැවත තක්සේරුවක් ඉල්ලනකොට සිද්ධ වෙන දේ තමයි අදාළ තක්සේරු වටිනාකමට වඩා අඩුවෙන් ඉන්නේ. හැබැයි තමුන්වංශගේ ලේකම්වරයා නැවත තක්සේරුවක් ඉල්ලනවා. නැවත තක්සේරුව ලක්ෂ 42 දක්වා වැඩි කරලා එවනවා. ඉතින් එහෙම කොහෙද මිලදී ගැනීම සිද්ධ වෙන්නේ? තක්සේරු වාර්තාව ලබා ගැනීමට පෙර ලන්සු වටිනාකම් මත පදනම්ම කුලිය ගෙවීමට භාණ්ඩාගාරය අනුමැතිය ඉල්ලා තිබුණේද? එසේනම් ඒ කුමන හේතුවක් මතද? ඊට කලින් භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ලලා මෙහෙන් අනුමැතිය ලබා දීලත් නැහැ. ඒ නිසා මේක ඉතා පැහැදිලිව තෝරා ගන්න ලද ගොඩනැගිල්ලක්, තෝරා ගන්න ලද මිලකට, තෝරා ගන්න පුද්ගලයෙකුට ලබා දීමේ යටි අරමුණ මේ ගොඩනැගිල්ල මිලදී ගැනීමේදී තිබුණා. ඊළඟ ප්‍රශ්නේ. උතුරුවා නැගෙනහිර පළාත්වල නිවාස 65000ක් ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරන ලද්දේද? එසේනම් එයින් අවම මිල ගණන් ඉදිරිපත් කළද සැපයුම් කර තෝරා ගන්න ලද්දේ කවර ආයතන කවර අවස්ථාවේදී කියලා දැනගන්න කැමතියි. මොකද්ද ප්‍රසම්පාදන ක්‍රියාවලිය? මේ නිවාස 65000 සකස් කරන්න තෝරාගත්තේ කොහොමද? මුලින්ම නිවසක් ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කරලා තිබුණේ ලක්ෂ 12යි. ලක්ෂ 12 ලක්ෂ 21ක දක්වා. මම දන්නේ සාමාන්‍යයෙන් රජයේ ආධාරයක් සහිතව ලක්ෂ 21ක නිවාසයක් හදන්න තන. ලක්ෂ 5,50,000 ගියේ ඉන්දියානු නිවාසයකට. 6,50,000 ගියේ යුරෝප ආධාර සහිතව ක්‍රියාත්මක නිවාසන් කිරේ. මේක ඇස්තමේන්තු කරලා තිබුණේ ලක්ෂ 12ට. ලක්ෂ 12යි නිවාසයක්. ලක්ෂ 21ක දක්වා ගමන් කරේ කොහොමද? ඒ කියන්නේ ගරු කතානායකතුමනි ආසන්න වශයෙන් ගත්තොත් ලක්ෂ 11ක් වැඩි වෙලා තිබෙනවා. ගෙවල් 65,000කට. ඒ කියන්නේ මිලියන 65,000ක් ආසන්න වශයෙන් මේ වැඩිවීම නිසා අහිමි වී තිබෙනවා. මුලින් නිවාසයක් ඉදිකිරීම සඳහා ඉදිරිපත් කළ මිල වටිනාකම ලක්ෂ 12 සිට 21 දක්වා ඉහළ ගියේ කෙසේද? මෙම ගනුදෙනු තුල සිදුවී දූෂණයක් සිදු වෙන බවට සහතික වන්නේ කොහොමද කියලා ගරු අමාත්‍යතුමාගෙන් දැනගන්න කැමතියි. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි ඒ අමාත්‍යතුමාගේ පිළිතුර කියන්නත් කලින් මම කියන එක කිසිසේත්ම පිළිගන්න පිළිතුරක් නෙවෙයි. මට අවශ්‍ය නම් මේ පිළිතුරේ එතුමාගේ මේ අතේ තියෙනවා. මේ පිළිතුර
අනුවත් මට කියන්න පුළුවන් ගරු ඇමතුමා දෙන්න ලාස්ති කරලා තියෙන පිළිතුර මේක මේ පිළිතුර අනුව බැලුවත් ඔව් මං ගාවත් තියෙන දැන්නවත් පිළිතුර ඒ නිසා පිළිතුර පිළිබඳ වෙන විවාදයක් ගන්න ඕන ගරු කතානායකතුමනි මේක වැරදි පිළිතුරක් හදලා දෙවලා තියෙන්නේ තියනවද? ඔව් මං ගාව තියෙනවා ඒක හරි. Yeah, yeah. So go ahead and you reply, please. So the first question that the Honourable Member of Parliament has asked, I think he has got wrong facts for his questions, and I will clarify this to this body today. The parliamentary question under section order 23.2 of 20, on the 24th of March 2016. Why the recommendation of technical evaluation committee not considered in selecting new building for the ministry? The Ministry of Procurement Committee analyzed the recommendation made by the technical evaluation committee, as there was an immediate need to shift the building with expansion scope and mandate of the ministry from the original function of resettlement to cover additional functions such as prison reform, rehabilitation and Hindu religious affairs. Further, all institutions of the ministry brought under the same building for efficiency, effectiveness and utilize development fund effectively with more collaboration and coordination. Therefore, the ministry invited open bids to identify a suitable office building. Out of the 8 received bids, the lowest bid was not considered because the building is presently occupied by the Department of Immigration and Immigration and not in vacant position for immediate possession. The second lowest bidder for the office building was number 28 Lorries Road, RIDML Mavatta, Colombo 4. The entire building consists of more than 75,000 square feet. There is a housing apartment adjoining the proposed building, and the parking facility also has to be shared with the occupants of housing apartments. Hence, the ministry had to share the building with some other organizations. The common area of the building, such as lobby, lift, and other facilities, has to be shared. This may lead to conflict of interest and need to face unwanted issues and security and privacy concerns. Therefore, this is going to be a shared arrangement and not exclusively to the ministry. The third lowest bidder was in 35/1 Kolupitia Road, Colombo 3, and the building is next to Gold Road, closer to railway station, bus stand, situated in a prime location. Further, this building was previously occupied by the government ministry, the senior minister's office. The building can be easily accessed by the staff, general public and other stakeholders. Further, the other government officers which are very close, like the President's office, the Prime Minister's office, Cabinet of Ministers, the Minister of Defence, etc., closer to the proposed building. The building has been recently renovated fully and in a very good condition. The quality and condition of the building is very much good and complies with all the requirements of the ministry. Further, bidder informed the Ministry of Procurement Committee and that the additional parking space may be arranged on the request of the ministry. The rate, so this is important, Honourable Speaker, the rates per square feet of this bidder was 145 rupees, while the second lowest was 140 rupees. Only the difference of 5 rupees per square foot. The quoted rate was 145 rupees a square feet. The ministry's procurement committee analyzed it and revealed that the effective rental per square feet was only 114. That is 44,600 square feet at a total rental of 5,089,000. So we are paying, sir, at the rate of only 114 rupees a square foot at Gold Road. The third lowest bid has many advantages, including the factors such as location, quality, condition, easy access, exclusiveness. The ministry's procurement committee observed that the total area which is included in the draft lease agreement of the new building was 44,600 square feet. Analyze anywhere the proposed bidder requests to pay only 35,100 square feet at 145 rupees a square feet, and as such, the effective rental is only 114 rupees per square feet if the requested rental per month and the divided total area. The matter was referred to the Cabinet of Ministers as a note to the Cabinet on the 8th of February 2016. The Cabinet of Ministers directed the decision to be taken by the Ministry's Procurement Committee. The Cabinet decision empowered and authorized the Ministry of Procurement Committee to take a decision in this regard. Therefore, the Ministry of Procurement Committee took the decision in line with the Cabinet directive after analyzing the Technical Evaluation Committee report. The second one is whether the Procurement Committee has been appointed legally. Yes, in line with the procurement guidelines, 2006 goods works issued by the National Procurement Agency, Section 27.4 provides the composition of Ministry's Procurement Committee. Further, the Procurement Manual of 2006, Section
Point 7.4 clearly sets out the composition and appointing authority. Accordingly, the Minister's Procurement Committee has been established, and similarly, the TEC was also appointed following the same procurement guidelines and manual. Is it satisfiable that a legal procurement process has been adopted? Yes. The appointment has been made in line with the procurement guidelines as set out in 2 above. The legally appointed procurement committee has established transparent process following open bids through English, Sinhala and Tamil newspapers. Technical Evaluation Committee evaluated the bid by the Ministry of Procurement Committee, unanimously made the decision after analyzing the recommendation of the Technical Evaluation Committee. According to the request to whom an appeal has been made to the Chief Valuer to revise. In the opinion of the Ministry of Procurement Committee, if the Chief Valuer's valuation is not reflecting the market value, the Ministry's Procurement Committee can make a request to the Chief Minister to re-examine the valuation. There is nothing wrong, sir. If valuation committee has been given, the valuation chief valuer can be told to re-evaluate the collision because this is the land, this is the property situated at Main Gaul Road. And appeal in common phenomena, the Ministry Procurement Committee only decided to make an appeal to the discussion. If the appeal was made and if the chief valuer said that he cannot increase or reduce it, that was his view. So we have not interfered with the chief valuer's decision. The building is situated in the prime location in Colombo 3, which can be easily accessed by the staff, general public and other stakeholders. Therefore, another most important thing here is the building has been recently renovated and fully in a very good condition. The rental per square feet, as mentioned earlier, in Sethiri Paya is 155 rupees a square foot. In Rajagiriya, that's the Sethiri and Rajagiriya, rental per square feet, 233 rupees. Some ministries are located in the World Trade Center, 350 rupees a square feet. And here we are only taking for 114 rupees a square feet. And I don't understand why these questions are asked from me when we are only taking a premises for 114 rupees a square foot in the Main Gaul Road. Has the approval of Treasury sought according to the bid value before obtaining valuation report? The Procurement Committee has decided to select the substantially evaluated most responsive bidder. Accordingly, the approval was sought from the Treasury to release funds for refundable security deposit. Effective lease rental is a lower than chief valuer's valuation of 120 rupees a square foot. Further, effective lease rental in this premises is lower than chief valuer's valuation of 120 rupees a square foot. Further, a note to the Cabinet of Ministers was also submitted with regard to the shifting of the office building and the rental arrangements to keep the Cabinet of Ministers informed. Ministry also has considerably savings from the government by bringing all the institutions under one ministry. The same through saving water, supply, janitorial systems, security services, communication, transport, electricity staff, and other savings, more effective coordination with the reduction of the travelling, etc. So here, sir, basically under this ministry, we have brought about 5 institutions have come under one umbrella. Earlier they were all separated, sir. One was in Velavatta, one was in Bambalapitiya, one was in Boralla. So we have brought all the institutions together. And when all the institutions are coming together, I think the entire, we are saving on the main, we are coming to about 5 million rupees a month, sir. But we are saving about more than about 200,000 rupees on this because of all the janitorial system, everything is together. So there is nothing that we have exceeded our rights. We have gone through the evaluation. What has happened is the Honourable Member of Parliament has been misinformed. I think this is happening in all government departments and ministries, sir. Some officer from the ministry makes false allegations about the minister and the ministry's officials, and ultimately we have to suffer for this. This is a very open tender. It has been all properly procured, and I vehemently object for making these substantial statements against me for no reason. And everything has been very clearly mentioned here. But also I must thank the Honourable Member of Parliament by him doing so, that I can bring it to the general public and inform the public that what we have done is within the laws of this country and nothing that we have exceeded our rights. So the next question is whether the procurement committee procedure has been adopted in the 65,000 houses in the northern and eastern provinces, whether the lowest bidder has been selected, and what is the name of the company. The Cabinet of Ministers, I want to bring the procedure. This has also been a burning question. The media has been wrongly interpreted. They have given wrong information, and people are publishing in the papers without proper evidence. Cabinet of Ministers on the 22nd of September 2015
granted approval for the construction of 65,000 permanent houses for conflict-affected families in the north and east. At the same time, the cabinet decided to appoint a cabinet-appointed negotiating committee, which is called CANC, and project committee PC to request the proposals, to request RFPs on the 22nd of September 2015, within confirmed financing arrangements. When I say confirmed financing arrangements, sir, without getting that many hindrance to the budget of this country, we have got confirmed finances of this company where we can repay this in 12 years' time. So the country, the government has to only pay the installments, and the first 1 to 2 years is the grace period. And after that only you start paying the installments. And it has been, this confirmed finances has been given by the HSBC, a AAA bank in the world. I just want to bring that to your honor's notice, sir. With confirmed financing arrangements and the financing terms and conditions most advantageous to the government. The cabinet-appointed negotiation committee with the project committee invited expressions of interest on the 4th of October 2015. Through local media and Sri Lankan foreign missions abroad, including international websites, according to the cabinet-appointed negotiation committee and PC report, there were 35 expressions of interest received from the interested parties to build these houses. Of these, 15 bidders were pre-qualified, based on the criteria set out in expression of interest, covering the financial capacity and the ability to mobilize financing and past experience in the construction with secured financing arrangement. I like to emphasize secured financing arrangement. Out of these 15 companies, only 13 companies paid the non-refundable deposit and collected the request for proposal, that's RFP documents. Out of the 13 companies, 8 companies submitted RFPs. At the opening of the RFPs, the CNAC and the PC report stated that 2 companies only submitted acceptability of the bid security, fulfilling the criteria set out in the RFP document. At the evaluation stage, the cabinet-appointed negotiation committee and the PC report stated that in terms of the technical proposal, the 2 companies, namely ArcelorMittal Construction of France and EPI OCPL Consortium Indian joint venture, were technically qualified. However, at the financial evaluation of the CNAC, the PC, the only one company was able to submit confirmed comprehensive concessionary financial facility in line with the RFP criteria. However, ArcelorMittal's Construction France has submitted a comprehensive confirmed financing arrangements with optional package including lower interest grace period and long-term repayment period through internationally reputed bank, the HSBC. The concessionary financing includes 6 months Euribor at only 1.34%. And in the US facility, it is LIBOR plus 1.74, which is a very low interest rate as per today's borrowing capacity. Very low, 1.34 and 1.74, just over the present rate. The grace period is 1 year, which can be also extended for another further 1 year, and repayment period is 10 years. So it will be about 12 years, sir, to repay this loan, the government of Sri Lanka. And the bidder, ArcelorMittal Construction France, covering technical, financial and financing arrangements, has been recommended for considering the comprehensive report. The other bidder has not submitted a confirmed comprehensive concessionary financing report. He was one of the bidders, but he had not given the final concessionary financing agreements to the committee. ArcelorMittal Construction France. This is an internationally well-known company with a turnover of 79.3 billion US dollars, 79.3 billion US dollars, having a staff of more than 220,000 employees. The branch network is operated in over 60 countries. The share of the company has been listed in the stock exchange of New York, Amsterdam, Paris, Luxembourg, and Spain. Considering the international standing of the company, and the Sri Lanka is fortunate to get a company of this nature in the project of this magnitude, which will have many openings and lineage to the national economy. Why the price of the house increased from 1.2 million to 2.1 million? Yes, I will explain that to you. According to the above company's proposal, initially the basic construction cost
initially the basic construction cost, only the shell, was 1.396 million. At the exchange rate prevalent at that time is about 133 rupees per dollar. Anyhow, the total cost including toilet, we are giving toilets, tube well, solar panel, electrical wiring, fitted pantry, inclusive of gas cooker, Wi-Fi and other facilities, which comes to 2,010,500, prevailed in September 2015 at the dollar rate of 133. That is, at that time itself, on the 20th of September, the total house would have cost about 2.1 million. The company under its corporate social responsibility, the company under its corporate social responsibility is confirmed to provide furniture, beds and other fittings. That is really, sir, they are doing it at the corporate, because it's a huge company in the world, and they have given it free, they are virtually giving it free to the people in occupation. The company quoted a price per unit as 2.18 million, as the currently prevailing rate of exchange was 143 rupees per US dollars. So the rate had gone up, that is why the price had gone up. The reason for the cost increase of 2.01 million per unit to 2.18 million is attributable to the fluctuation in the US dollar exchange rate. The other bidder, EPI OCPL Consortium, Indian joint venture, submitted a basic price of 1.45 million for a basic house. 1.45 million for a basic house. So we are giving solar, we are giving water, we are giving toilet facility, we are giving a well, and also we are giving furniture, we are giving it grace. If it is possible, is it possible to certify that there is no corruption in the transaction? I don't understand your Honorable Speaker what he means by corruption. I think that should be explained, because if a company of this magnitude, a huge company like ArcelorMittal is going to get involved in corruption, so it is something similar to Tata's or to Birla's or to any other country's biggest ventures. I don't think they will. I think that's not a very correct statement to be made, sir, for them getting involved with corruption. Okay, I will finish my answer. Why does this Honourable Member of Parliament mean by corruption? In any event, our explanation of your question, the following procedure facts are placed to this Parliament. The procurement process has been implemented by a Cabinet of Approved Negotiation Committee appointed by the Cabinet of Ministers, and the CNAC comprises of 3 secretaries: Secretary of the Ministry of Parliamentary Reforms and Mass Media, the Secretary of the Ministry of Prison Reforms, and Secretary of the Rural Economic Affairs, supported by a project committee appointed in consultation with the Department of Public Finances, comprising of Additional Secretary, Ministry of Prisons, and also Director General of the Department of Building, Director of Department of Public Finance, and Director of Department of External Resources. So all of them have been members of this committee. The project committee was expertise on construction and financing are expected to evaluate the RFPs to support and provide technical inputs to the CNAC to take a decision. With regard to the procedures followed, the following aspects are noteworthy. The CNC, supported with the PC, Procurement Committee, recommended ArcelorMittal Construction France for consideration of the Cabinet of Ministers with a comprehensive report. The Cabinet of Ministers further appointed a committee headed by the Secretary of the Treasury, Secretary of the Housing Construction, Secretary of the Ministry of Prison Reforms, to examine the CNAC report and make a recommendation accordingly. This committee also recommended ArcelorMittal Construction France for consideration with comprehensive report and recommendation. Based on the above reports, the Cabinet of Ministers decided to construct 2 model houses for the inspection of the public and to obtain their feedback. The feedback reporting process will be completed by the end of this month. So far, there has been a good response from the public on the model houses. I think His Excellency the President, and even he has gone in, he had inspected the houses about 2 weeks ago, sir. The objective of the 65,000 housing program approved by the Cabinet of Ministers is intended to provide permanent shelter to the conflict-affected families who have lost their houses and assets. The following priorities will be considered
in allocation of the housing program. The first preference will be given to the conflict-affected people residing in welfare centers, conflict-affected women-headed families, families with disabilities due to conflict, families with missing persons and disappearance due to conflict, refugee returnees who lost their shelters and who have lived in welfare camps. Based on the need assessment conducted through the district secretaries, there are 137,000 houses required in Jaffna and in Eastern Province. This project will provide support for only 65,000 houses, affected families in the North and Eastern Province under humanitarian assistance program. So therefore, I explained this to the honourable member. If there are any other questions, I'm ready to answer. විපක්ෂයේ ගරු ප්‍රධාන සංවිධායකතුමා දැන් මම පැහැදිලි කරන්න ඕනේ දැන් ඔබතුමා ප්‍රශ්නයක් ඇහුවා එතුමා පිළිතුරු දුන්නා තවර නියෝගවල ඒක තියෙන අවසානයි නමුත් මොකක් හරි එතුමාගේ එකඟත්වය ඇතුව මොකක් හරි තියෙනවා නම් අපි එකකින් අවසන් කරමු නැත්නම් ඊ වාගේ අපි දිගටම යන්න අමාරුයි ප්‍රසම්පාදන කමිටුව සාමාන්‍යයෙන් ගරු කතානායකතුමනි පත් කරන්නේ අමාත්‍යංශ ලේකම්වරයා විසින් මා කියන ගොඩනැගිලි මිලදීගෙදී මෙම ප්‍රසම්පාදන කමිටුව පත් කරලා තිබෙන අමාත්‍යංශ වැඩ බලන ලේකම්වරයා ඒක වැරදි එක දෙවැනි එක ගරු කතානායකතුමනි මෙතුමා අපි ටෙන්ඩර් අපි කැඳවන්නේ වර්ග අඩි 35000ක් තියෙන බිල්ඩින් එකක්. No, let him ask the question in one shot. You can give the reply. Save time. Don't mind. නෑ නෑ මම පළවෙනි එක එතකොට ඒකේ ඉස්සරලම 35000ක් ඒ කියන්නේ වර්ග අඩි 35000ක බිල්ඩින් එකක් සඳහා තමයි ටෙන්ඩර් කැඳවන්නේ. ඒතර පළවෙනි බිල්ඩින් එක ප්‍රතික්ෂේප කරන්න එකේ 65000ක් තියෙනවා කියන්නේ. ඒක තමයි ප්‍රතික්ෂේප කරන්න එකේ හේතුවක්. ඒක වැඩි කියලා. නමුත් අන්තිමට ගන්න 75000ක් තියෙන එක. ඒතර ඒක කිසිම ටෙන්ඩර් පටිපාටියකට ආපු එකක් නෙවෙයි. වෙනම තාක්ෂේරු කරුවෙක් විසින් ඉදිරිපත් කරපු වාර්තාවක් මත. තාක්ෂේරු කරුවා එක ලක්ෂ 30ක් කිව්වට පස්සේ අමාත්‍යංශ ලේකම්වරයා කියනවා නැවත මේක සලකා බලන්න කියලා. සාමාන්‍යයෙන් ලක්ෂ 30ක් කිව්වට පස්සේ නැවත සලකා බලන්න කියනකොට අඩුවෙන් ඉන්නලන්නේ. හැබැයි නැවත සලකා බැලීම මත 42 වෙනවා ලක්ෂ. ඇයි එහෙම වෙන්නේ? ඊළඟ නිවාස පිළිබඳ ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්නේදී නිවාස පිළිබඳ ප්‍රශ්නේදී මේ නිවාසයක් සඳහා ඇස්තමේන්තුව සාමාන්‍ය තිබෙන ලක්ෂ 12යි. ඔබතුමා කිව්ව 14යි කියලා කමක් නැහැ. ඒක 21 දක්වා යනකොට ලක්ෂ 7ක අතිරේක විදමක් එනවා. මේ අතිරේක ලක්ෂ 7 කියන්නේ ඒකට টয়ලට් එක ඇතුළු. නිවසට කොහොමද টয়ලට් එක තියෙනවා? ඔබතුමා කියනවා reply once I think better easier. ඒ කියන්නේ කොහොමද නිවසට টয়ලට් එක තියෙනවා? টয়ලට් නැතුව ඇස්තමේන්තුව හදන්නේ නැහැ. නිවසක්. ඒ නිසා ඒක ගණන් ගන්න බෑ ලක්ෂ 9යි. හැබැයි ඔබතුමා කියනවා ගෘහ භාණ්ඩ දෙනවා ලිඳක් කපනවා Wi-Fi දෙනවා. මම දන්නේ නැහැ Wi-Fi දෙනවද නැද්ද කියලා. ඔබතුමා කියනවා දැන් Wi-Fi දෙනවා මේ මාස වලට. ඒ නිසා තමයි ලක්ෂ 21 දක්වා දක්වන්නේ. හැබැයි අපි නිවාස ඉදිකිරීමේ ටෙන්ඩරයයි ඒ කියන්නේ නිවාස ඉදිකිරීමේ ටෙන්ඩරයයි භාණ්ඩ මිලදී ගැනීමේ ටෙන්ඩරයයි එකට යන්න එපා. නිවාස ඉදිකිරීමේ ටෙන්ඩරය දෙන්න ඒ ඉදිකිරීම කොන්ත්‍රාත්කරුවෙකුට ඒ භාණ්ඩ මේ දීමේ ටෙන්ඩරය තව කෙනෙකුට දෙන්න. හැබැයි මේ දෙක එකතු කරලා තමයි ලක්ෂ 12ට හදන්න තිබුණු නිවාසය ලක්ෂ 21 දක්වා යන්නේ. අතිරේක ලක්ෂ 9ක් ගෙවල් 65000කට. ඒක මම මේ කියන්නේ. පොඩි ගාන ගෙවල් 4-5ක් නෙවෙයි. ලක්ෂ 9ක් ආසන වශයෙන් ගත්තොත් මිලියනයක්. ගෙවල් 65000කට. අතිරේක වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ ටෙන්ඩරය නිවාස ඉදිකිරීමේ එක ආකාරයකටත් ඒකට අවශ්‍ය වෙන භාණ්ඩ මිලදී ගැනීම තවත් ටෙන්ඩරයක් හැටියට තමයි මේ ටෙන්ඩරය ආයිතුව තිබුණේ. හැබැයි තමුන්නාන්සලා කරපු දේ තමයි නිවාස ඉදිකිරීමේ ටෙන්ඩරය ඇතුළත ගෘහ භාණ්ඩ දාලා ලක්ෂ 21 දක්වා වැඩි කරලා තිබෙනවා. ඒක ඒ කම්පැනිය ලොකුද ඒක බිරලත් එක ගනුදෙනු කරනවද ඒක අපිට අදාළ නැහැ. ඒක ජාත්‍යන්තර පිළිගත් කම්පැනියට අදාළ නැහැ. අපිට තියෙන අපේ රටේ අදාළ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඒ නිසා තමයි ගරු කතානායකතුමනි මේ ගනුදෙනුව පිළිබඳව පැහැදිලි සැකයක්. දැන් මේ පාර්ලිමේන්තුව අපි හදනවා නම් ගරු කතානායක පාර්ලිමේන්තුව හදන්න වෙනම කඳවනවා. ආපහු අපි මේකේ මේ පුටු දාන්න වෙන ඒ ටෙන්ඩරේටම දාන්නේ නැහනේ. පුටු ගන්නවා වෙන ටෙන්ඩර් එකකින්. හැබැයි මේ දෙක එකතු කරලා දීමෙන් තමයි මේ ලක්ෂ 20 දක්වා වැඩි වෙලා තිබෙන්නේ. මේ ප්‍රශ්න සියල්ල පිළිතුරු දෙන්න අපි වැඩ කටයුතු රාශියක් තියෙනවද? I think the honourable member has completely misrepresented what I am saying. Very clearly I have laid down the entire tender procedure as far as the new building is concerned. The new building we have taken at the rate of 114 rupees a square foot. Where other buildings are going to 200 rupees, 265 rupees and 300 rupees. And I don't understand why the honourable member of parliament is repeatedly asking this question. And I have gone through the entire tender procedure. It has been approved by the cabinet of ministers. The cabinet of ministers approved this, sir. And I don't think I should be able to argue. I have laid down the whole thing. It's everything in writing here. As far as the building is concerned, sir, there also I have said this whole procedure has been from September 2015. The procedure has gone through.
About 4 committees have been appointed to go through this whole transaction. And there is nothing that is wrong. We are only given it to one of the best companies in the world. ArcelorMittal is one of the largest companies, is the largest steel manufacturing company in the world. Anyway, we'll forget So about I'm the just saying, size sir. here. So therefore, this allegations that have been coming in is complete. Okay. Is that all, Honorable Minister? Is that all? No, I just want to bring this. One more. So Because finish it what off. is Yeah. happening, Honorable Speaker, Yeah. is that there are members in the own ministry, in my own ministry, who are giving wrong information to the media as well as the public. It's not only in my ministry. Hari. It is happening in many ministries. And because of this wrong information given by some officials, the entire the country is being polluted by wrong information. Okay. Thank you. very much. Honorable Leader of the House. Leader of the House. Point of order. ගරු කතානායක Yeah, කතානායකතුමනි පසුගිය ජනාධිපතිවරණයේ පාර්ලිමේන්තු මැතිවරණයේ අපි පොරොන්දුවක් දුන්න මේ අනාථ කඳවුරු වහලා දාලා මේ කට්ටිය නිවාසවල පදිංචි කරනවා කියලා. ඉතින් මේක අපිට ඉතාමත් වැදගත්. අපි පොරොන්දුවක් දුන්නා. ඉතින් මේක ඉක්මනට කරන්න ඕන. මේක ඉක්මනට කරන්න ඕන. ඔබතුමාලා විරුද්ධද? මං අහනවා අනාථ කඳවුරු නෑ නෑ එහෙම නෙවෙයි. නෑ ඒකම නෑ අපිට මේක හදිස්සි. අපිට මේක ඉක්මනට කරන්න ඕන. අපිට මේක ඉක්මනට කරන්න ඕන. අනාථ කඳවුරු වහලා දාන්න ඕන. අනාථ කඳවුරු වහලා දාන්න ඕන. හොඳයි, point is taken. Honorable අලුත්ගමගේ මහින්දානන්ද අලුත්ගම මැතිතුමා. Point of order. Thank you, sir. Hari. Right. I think we have given the reply now. So it's okay. Honorable Mahindananda Alutgamage මැතිතුමා. ගරු කතානායකතුමනි ඔබතුමා මම ඊයේ ගරු ජෝන් අමරත ඇමතුමාගෙන් ප්‍රශ්නයක් අහද්දී මම කොමිෂන් සභා වාර්තාවද පාර්ලිමේන්තුවේ සභාගත කරනවායි කියලා කිව්වා ගරු කතානායකතුමනි. ඒ නිසා මම ඉඩම් ප්‍රශංස්කර බල මණ්ඩලයේ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන ගමන් ගරු කතානායකතුමනි ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ඊයේ ගරු ඇමතුමා මට පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයකට පිළිතුරක් දුන්නා. මගේ ළඟ තියෙනවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ගරු ඇමතුමාට ඉදිරිපත් කරපු උත්තරය. මේ ලේකම්වරයා ඉදිරිපත් කරපු උත්තරයට සම්පූර්ණ පරිබාහිරව බොරු උත්තරයක් තමයි ගරු ඇමතුමා පාර්ලිමේන්තුවට දුන්නේ. ඒ නිසා ගරු ඇමතිතුමා පාර්ලිමේන්තුව තනිකර නොමග යවලා තියෙනවා. ඇමතුමා කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය නැති වෙලා තියෙනවා. මම ගරු ඇමතුමාට එතුමා ඉදිරිපත් නොකරපු ලේකම් විසින් ඉදිරිපත් කරපු උත්තරය මම සභාගත කරනවා. සභාවේ ගරු කතානායකතුමනි, ඒ නිසා මේ අමාත්‍යවරයා පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ විශ්වාසයක් නොමැති නිසා අපි ඉදිරි කාලයේදී එතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේන බවත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. සභාගත කරන්න ගරු මන්ත්‍රීතුමා. ඊළඟට අද ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා 50 පෙටුම්පත් පිළිගැන්වීම පාර්ලිමේන්තු ප්‍රතිස් කරන ජනමාධ්‍ය ගරු අමාත්‍යතුමා. ගරු කතානායකතුමනි ඔබතුමා දීර්ඝ කාලයක පටන් බොහෝ උත්සාහ කරපු ඔබතුමාගේ ප්‍රධාන සිහිනයක්ව පැවති මේ රටේ සිවිල් සංවිධාන එවැගේම මාධ්‍ය සංවිධාන සහ අපේ රටේ පුරවැසියන් බොහොම අපේක්ෂාවෙන් හිටපු අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරපු ප්‍රධානම කරුණක් එවැගේම අපේ රජයේ බලයට පත් වෙනකොට ජනතාවට දීපු ප්‍රධාන පොරොන්දුවක් යහපාලනය සඳහා අතිශයින්ම වැදගත් වෙන ඓතිහාසික පනතක් අපේ ගරු අග්‍රාමාත්‍යතුමන් වැනි සුපිරිසිදු ජනනායකයෙකුගේ ජන්මදිනයේ දවසේ අද මේ සභාවට ඉදිරිපත් කිරීමටයි මම බලාපොරොත්තු වෙන්නේ. ගරු කතානායකතුමනි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත මම මේ ගරු සභාවට ඉතාමත්ම සන්තෝෂයෙන් ඉදිරිපත් කරනවා. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ තොරතුරු වලට ප්‍රවේශ වීමට ඇති අයිතිවාසිකම සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම සඳහාද තොරතුරු වෙත ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කළ හැකි හේතු නිශ්චිතව දැක්වීම සඳහාද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳව කොමිෂන් සභා පිහිටවීම සඳහාද තොරතුරු නිලධාරියන් පත් කිරීම සඳහාද තොරතුරු ලබා ගැනීම සඳහා වන ක්‍රියාපටිපාටිය නිශ්චිතව දැක්වීම සහ ඊට සම්බන්ධ වූ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම්පතකි. දෙවනවර කීම කවද්ද? පසු හෙට ගරු පක්ෂේ ප්‍රධාන සංවිධායකතුමා.
ගරු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කියන්නේ. ඔව් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම පුළුල් කිරීමේ පැත්තේ මේ පනත වැදගත් කියලාත් අපිත් කල්පනා කරනවා. හැබැයි මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන් පළාත් සභාවලට ගියාට පසුව පළාත් සභා කීපයකින් මෙම පනත සඳහා සංශෝධන ඉදිරිපත් කරලා තිබෙන බව තමයි ඔබතුමා ප්‍රකාශ කළේ. ඒතකොට දැන් අපිට පනත ඉදිරිපත් කරනවා වගේම ඒ පළාත් සභාවලින් ඉදිරිපත් කරලා තිබෙන සංශෝධනනුත් අපිට ලබා දෙන්න පුළුවන් නම් ගරු කතානායකතුමනි. මොකද අපේ අධ්‍යයනයට පහසු වෙනවා. ඔය පළාත් සභා දෙකකින් සංශෝධන ඉදිරිපත් කරලා තිබෙන නිසා ඔබතුමා පනත ඉදිරිපත් කරා. දැන් අපිට ඒ පළාත් සභාවලින් එවලා තියෙන සංශෝධනනුත් අපිට ලබා දෙන්න පුළුවන් නම් ඒ පිළිබඳ යම් සාකච්ඡාවක් කරගන්නකොට වඩාත් පහසු වෙයි කියලා කල්පනා කරන කරු කතානායක. සභානායකතුමා ඒක අපි කටයුතු කරන්න පුළුවන්. මොකද? මොකද? කලින්ම දුන්නොත් ඔක මුළු පාර්ලිමේන්තුවේ සියෝජන කලින්ම අපි ලබා දෙන්න ඕන. ඔව් මේ සතියේම දෙන්න පුළුවන් නම් අදම දෙන්න පුළුවන් නම් හොඳයි 2 weeks ඇතුළත ඒක දෙන්න. හොඳයි. සභාව කාල තැබීම. නෝ. මොෂන් කියනවා. යෝජනා පිළිබඳව පාර්ලිමේන්තුවේ සභානායකතුමා I move item 2. සභාව එක්කද? I දෙවැන්න ගරු රංජිත් අලුවිහාරයේ මැතිතුමා පනත් කෙටුපලක් ඉදිරිපත් කිරීම. ගරු කතානායකතුමනි MS තෞෆික් පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි. යෝජනාව ස්ථිර කළ යුතුයි. ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා මේ පාවල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථ අධ්‍යාපන සහන සේවා පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි. ස්ථිර කළ යුතුයි.